දෑතේ කරගට සිඹ සනසන්නට සාර සංක්ෂේපය කියලා රූල් දාපු ටිකක් තියෙනවා. ඒක පෙරලා ගන්න. මෙන්න මේ කොටස. මෙන්න මේ කොටස. පෙරලා ගන්න. ඒ පෙරලා ගන්න කලින් හැමෝම ඕගොල්ලෝ කියව ගන්න ඕනි මෙන්න මේ කොටස. මෙන්න මේ කොටස කියව ගන්න ඕනි. මහගම සේකර කෙරෙහි බලපෑ කාව්‍ය සම්ප්‍රදායන් පූර්වාපර සන්ධි කියලා එකක් තියෙන්නේ. අන්න එතන ඉඳන් ඒ සටහන ඉවර වෙනකම්ම කියව ගන්න බලන්න. මම විනාඩි 3ක් විනාඩි 5ක් දෙන්නම්කෝ. කියව ගන්න. එතකොට දැන් දෑතේ කරකට සිඹසනසනට කියන සාර සංක්ෂේපයේදී ඔයගොල්ලෝ අපි ලියන පළවෙනි සටහන තමයි ජාතික අභිමානයත් ශ්‍රමාභිමානයත් ප්‍රකට වන පද්‍ය පන්තියක් ලෙස දෑතේ කරකට සිඹසනසනට දැක්විය හැකි විමසන. ඕකනේ අපේ ප්‍රශ්නේ. අපි ලියමු මෙන්න මෙහෙම. ලියන්න පටන් ගන්න. කොළඹ යුගයේ කොළඹ යුගයේ කොළඹ යුගයේ කොළඹ යුගයේ කොළඹ යුගයේ නිදහස් කවි පරපුර කොළඹ යුගයේ නිදහස් කවි පරපුර නියෝජනය කරන කොළඹ යුගයේ නිදහස් කවි පරපුර නියෝජනය කරන කොළඹ යුගයේ නිදහස් කවි පරපුර නියෝජනය කරන කවියෙකු ප්‍රබන්ධ සාහිත්‍යකරුවෙකු ප්‍රබන්ධ එක ලියන විදිහ බලා ගන්න. ප්‍රබන්ධ ලියන මෙන්න මෙහෙම. ප්‍රබන්ධ සාහිත්‍යකරුවෙකු ගීත රචකයෙකු චිත්‍ර ශිල්පියෙකු එයා චිත්‍ර ශිල්පියෙකු සිනමා කරුවෙකු ලෙස ලාංකීය ජනතාවගේ නොමද පැසසුමට ලක් වූ මහගම සේකර නම් සාහිත්‍යකරුවා විසින් රචනා කරන ලද ප්‍රබුද්ධ කාව්‍ය සංග්‍රහයෙන් උපුටා ගැනුණු
ප්‍රබුද්ධ කාව්‍ය සංග්‍රහයෙන් උපුටා ගැනුණු ප්‍රබුද්ධ කාව්‍ය සංග්‍රහයෙන් උපුටා ගැනුණු ප්‍රබුද්ධ කාව්‍ය සංග්‍රහයෙන් උපුටා ගැනුණු මෙම දෑතේ කරගට සිඹ සනසන්නට දෑතේ කරගට සිඹ සනසන්නට පද්‍ය පන්තිය විශිෂ්ට නිර්මාණයකි. විශිෂ්ට නිර්මාණයකි. විශිෂ්ට නිර්මාණයකි. විශිෂ්ට නිර්මාණයකි. මෙම කාව්‍ය නිර්මාණය සඳහා මෙම කාව්‍ය නිර්මාණය සඳහා වස්තු විෂය වී ඇත්තේ මෙම කාව්‍ය නිර්මාණය සඳහා වස්තු විෂය වී ඇත්තේ මතු සමෘද්ධිය ළඟා කර ගැනීමට 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 වෙරදරන 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 ගොවි මහතෙකුගේ ගොවි මහතෙකුගේ ගොවි මහතෙකුගේ විශිෂ්ට මෙහෙය අගය කිරීමත් විශිෂ්ට මෙහෙය අගය කිරීමත් විශිෂ්ට මෙහෙය අගය කිරීමත් විශිෂ්ට මෙහෙය අගය කිරීමත්
අගේ කිරීමත් ඒ ඔස්සේ සියලු ශ්‍රම බලකායේ ඒ ඔස්සේ සියලු ශ්‍රම බලකායි කියලා අදහස් කරන රටේ වැඩ කරන ජනතාව කියනයි. ඔය ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මේ රටේ වැඩ කරන ජනතාව කියලා මොකද කියන්නේ? ටිකක් සැරට කියනවා ඒගොල්ලෝ ජනතා විමුක්ති පෙරමුණේ කට්ටිය. ඒ කියන්නේ ඒගොල්ලෝ මැතිවරණ වේදිකාවේ කතා කරනකොට ටිකක් සැරයි. ඒ හැටි. ඔබ දැනගනින් බර්ටි බලගේ පක්ෂ කාර්යාලය අර එහෙම කෑ ගන්න. එක රෑකින් සුන්නත් දූලි කරනවා වගේ දේවල් කියන්නේ ඒගොල්ලෝ. ඒ හැටි. කොහොමරි මේ ඔය ඒ විදිහට කතා කරන කෙනෙක් තමයි ලාල්කාන්ත කියලා කියන්නේ. ලාල්කාන්ත කියලා කෙනෙක් නේ අහලා තියෙනවද ඔයගොල්ලෝ? ලාල්කාන්ත දැන් අනුර කුමාර දිසානාගරියක් ඉවසීමෙන් කතා කරන කෙනෙක්. හැබැයි සමස්ත විතර ගත්තම JP එක පොඩ්ඩක් හරි ඇග්‍රෙසිව් කියලා කියන අපි අන්න ඒ වගේ කෑ ගහලා කියනවා. කොහොම නමුත් ඔය රටේ වැඩ කරන ජනතාව තමයි ශ්‍රම බලකාය කියලා කියන්නේ. ඒ ඔස්සේ රටේ ශ්‍රම බලකාය අභිමානවත් පිරිසක් බවට පත් කිරීමත්ය. අභිමානවත් පිරිසක් බවට පත් කිරීමත්ය. රයිට්. පළවෙනි කවිය ලියා ගන්න මෙන්න මෙහෙම. මං ඊට වඩා කවි අංක කිව්වනම් ලේසි නේද? කවි පන්තියේ පළවෙනි කවිය ලියන්න බෑ ඊට පස්සේ. කවි පන්තියේ පළවෙනි කවිය. කවි පන්තියේ පළවෙනි කවිය. දෑතේ කරගඩ සිඹසනසන්නට ලාගොය මේ දළු පවන්සලයි. දහදිය මුතුවැට මල්වරු සාවී කරල් බරින් පීදී වැගිරේ. ලියන්න බලන්න. පළවෙනි කවිය. හරි. ලියන්න මෙන්න මෙහෙම. කවියා මෙම කවියෙන් ගෙනහැර පාන්නට උත්සාහ කරන්නේ කවියා මෙම කවියෙන් ගෙනහැර පාන්නට උත්සාහ කරන්නේ කවියා මෙම කවියෙන් ගෙනහැර පාන්නට උත්සාහ කරන්නේ කවියම්ම කවියෙන් ගෙනහැර පාන්නට උත්සාහ කරන්නේ උත්සාහ කරන්නේ
තම භූමිය සමග දිවාරෑ නොබලා 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 කැපවීමෙන් වැඩ කරන කැපවීමෙන් වැඩ කරන කැපවීමෙන් වැඩ කරන ගොවි මහතෙකුගේ ගොවි මහතෙකුගේ ගොවි මහතෙකුගේ අප්‍රතිහත ධෛර්යයයි අප්‍රතිහත ධෛර්යයයි අප්‍රතිහත ධෛර්යයයි තවත් කොවිඩ්-19 ආසාදිතයන් 134 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් අද වාර්තා වූ ආසාදිතයින් ගණන 559 දක්වා ඉහළට. තාම තත්ත්වය දරුණුයි. ඒ හින්දාම තමයි අපි නොවැම්බර් මාසෙත් ඔන්ලයින් ඉන්න තීරණය කරේ. මොකද මෙහෙමනේ මම මේ අදහස් කරන්නේ මේ මම මේ අදහස් කරන්නේ මං කියන්නේ ගොලුන් ගහලා ගියා මේ දිනදි ප්‍රශ්නයක් අහලා තිබුණ නිසා. දිනදි මම කිව්වේ මොකක්ද අහලා තියෙන්නේ? විශිෂ්ට මෙහි අගය කිරීමත්. මං කියපු වාක්‍ය මතක නැහැ. කවුරු හරි කෙනෙක් මට දාන්න ටෙක්ස්ට් එකක් chat box එකට රුමේෂ් කවුරු හරි කවන්නේ. කවුද මට ඉන්නේ? පබෝද්දීන මදුෂිකා ජයෝද්‍ය උත්පලා අරෝෂ් මට මේ වෙලාවේ උඩින් පේන කට්ටිය මම කිව්වේ. සපුමල් සිතුම් සෙව්වන්දි සුපිපි තරුෂී තීක්ෂණ උත්පලා පසිදු චමුදී කවුරු හරි කමන්නේ. chat box එකට දාන්න. කො ඉක්මනට දාන්න කවුරු හරි. නෑ කවිඳු මේ මට ඒ කියන්නේ මම කියපු ඒ වාක්‍ය මට චුට්ටක් කිව්වනම් ලේසි. පොඩ්ඩක් දාන්න.
හරි අපි ලියන් යන්නේ සමාවෙන්න ළමයි මේ අර අපේ පන්තියේ 31 වෙනිදා තියෙන වැඩේ සම්බන්ධ කෝල් එකක් ආව නිසා මම ආන්සර් කරේ. හරි අපි ලියමු. දින දෙකේ ප්‍රශ්නෙට උත්තරේ තමයි කවියා මෙම කවිය ගෙනහැර පාන්නට උත්සාහ කරන්නේ තම භූමිය සමග දිවරය නොබලා කැපීම වැඩ කරන ගොවිතැනකගේ ආව් විශිෂ්ට මෙහෙවර අගය කිරීමත් තම භූමිය සමග දිවාරය නොබලා කැපවීම වැඩ කරන ගොවි මහතුගේ අප්‍රතිකස ධෛර්යය. දින දිවා කොහේ හරි පටලගෙන තමයි ලියලා තියෙන්නේ. මට තේරෙන්නේ නැහැ. පොඩ රෙකෝඩින් එක බලලා ගොඩ දාගන්න බලන්න පුතා මේ මට අදහසක් නැහැ ඔයා කොහෙද පටලගෙන මොකක් හරි දැනක පටලගෙන තියෙන්නේ. හරි? ඒ නිසා මේ රෙකෝඩින් එක බලලා තමයි වැඩේ ගොඩ දාගන්න වෙන්නේ. ඔයා මොකක් හරි තැනක් පටලගෙන තියෙනවා කියලා මට තේරෙනවා. ඒ නිසා. රයිට් අපි ලියමු. මෙහෙම ගොවියාගේ මෙම සේවාවට උපහාර දැක්වීමට කවියා කාව්‍ය අලංකාර යොදාගෙන ඇත. 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 ගොවියාගේ මෙහෙවර මිල කළ නොහැකිය. ගොවියාගේ මෙහෙවර මිල කළ නොහැකිය. ගොවියාගේ මෙහෙවර මිල කළ නොහැකිය. ගොවියා හෙළන දහදිය බිඳු ගොවියා හෙළන දහඩිය බිඳු ගොවියා හෙළන දහඩිය බිඳු ගොවියා හෙළන දහඩිය බිඳු මුත්තු ඇටවලට සමාන කරයි. මුතු ඇටවලට කවියා සමාන කරයි. මුත්තු ඇටවලට කවියා සමාන කරයි. දෙකම හරි ජයයුද්ධය. මුත්තු ඇටවලට කවියා සමාන කරයි. එනයින් බැලූ කල එනයින් බැලූ කල එනයින් බැලූ කල එනයින් බැලූ කල රන් අස්වනු කරල් බරින් රන් අස්වනු කරල් බරින් පීදී රන් අස්වනු කරල් බරින් පීදී රන් අස්වනු කරල් බරින් පීදී වැගිරෙන්නේ රන් අස්වනු කරල් බරින් පීදී වැගිරෙන්නේ 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 ගොවියා හෙළූ දහඩිය මුතු වරුසාවක් නිසාවෙනි. ගොවියා හෙළූ දහඩිය මුතු වරුසාවක් නිසාවෙනි. ගොවියා හෙළූ දහඩිය මුතු වරුසාවක් නිසාවෙනි. දැන් ඕගොල්ලන්ට තේරෙන්න ඕනි මම ඔය සටහන දෙන්නේ ඇයි දෑතේ කරකට සිවසන්සනට කියන පද්‍ය පන්තියට සාමාන්‍යයෙන් විචාර රසස්වාද සම්බන්ධ සටහන් හම්බ වෙන්නේ හරි අඩුවෙන්. ඒ නිසා තමයි මම වෙනම කොටසක් ඔයගලන්ට වෙන් කරලා ඕක ලියවන්නේ. රයිට් දැන් ඔය අපි ලියපු සටහනේ ඔය කොටස මම විනාඩි දෙකක් දෙන්නම් කියව ගන්න බලන්න. ඊට පස්සේ අපි ඉතුරු ටික ලියමු.
කියව ගන්න ළමයි. හරි අපි ඊළඟ කොටස ලියමු. හරි පොඩි සතෙක් කෑල්ලම අපි ලියමු. වැටෙන ඔක්කොම මේ කෙනෙක් කැවිලා නිසා පොඩ්ඩක් එයා යමු අපි. හරි අපි ලියමු මෙන්න මෙහෙම. දැන් ලියන්න ඕගොල්ලෝ දහසක් වැව්බැඳි යෝධ මිනිස් කැල යළි ඉපිදී ඇත මවුදෙරණේ සත්රුව නින්නව නිදහස් මතු වී පුතුගේ සිනාවෙනි ඔප වැටුණි. ඒක ලියන්න බලන්න. දහසක් වැව්බැඳි යෝධ මිනිස් කැල යළි ඉපදී ඇත මවුදෙරණේ සත්රුව නින්නව නිදහන් මතු වී පුතුගේ සිනාවෙනි ඔප වැටුණි. ලියන්න බලන්න. අපි ලියමු උක්ත කවියේ එන උක්ත කවිය ගැන ඉහත කවිය කියනගෙන උක්ත කවියේ එන යෝධ මිනිසුන් යන යෙදුම උක්ත කවියේ එන යෝධ මිනිසුන් යන යෙදුම යෝධ මිනිසුන් යන යෙදුම අතීත ජනයා සතු සාමූහිකත්වය ශක්තිමත් බව අතීත ජනයා සතු සාමූහික බව ශක්තිමත් බව සාමූහිකත්වය ශක්තිමත් බව යනාදී සියලු අර්ථ යනාදී සියලු අර්ථය යනාදී සියලු අර්ථ පෙන්නුම් කරයි. යනාදී සියලු අර්ථ පෙන්නුම් කරයි. යනාදී සියලු අර්ථ පෙන්නුම් කරයි.
පැරණි දීර වීර මිනිසුන්ගේ පැරණි දීර වීර මිනිසුන්ගේ පැරණි දීර වීර මිනිසුන්ගේ පැරණි ධීර වීර මිනිසුන්ගේ පැරණි ධීර වීර මිනිසුන්ගේ යලි ඉපදීම යලි ඉපදීම පැරණි ධීර වීර මිනිසුන්ගේ යලි ඉපදීම යලි ඉපදීම සත්රුවනින් සැදුණු මහා නිධානයක් බව 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 කවියා පෙන්නුම් කරයි කවියා පෙන්නුම් කරයි කවියා පෙන්නුම් කරයි මෙම කවිය කියවන ප්‍රේක්ෂකයා තුළ 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 ජාතික අභිමානය සහ ශ්‍රම අභිමානය ජාතික අභිමානය සහ ශ්‍රම අභිමානය ජාතික අභිමානය සහ ශ්‍රම අභිමානය නිතැතින්ම ඉස්මතු වන අයුරින් නිතැතින්ම ඉස්මතු වන අයුරින් නිතැතින්ම ඉස්මතු වන අයුරින් ඉස්මතු වන අයුරින් රචනා කිරීමට රචනා කිරීමකට රචනා කිරීමට මහගම සේකර මහගම සේකර මහගම සේකර කවියා සමත් වී ඇත මහගම සේකර කවියා සමත් වී ඇත සමත් වී ඇත හරි දැන් ලියාගන්න මෙන්න මෙහෙම මීට අමතරව මීට අමතරව මීට අමතරව පෙරලිකමා දාලා දැන් අපි සටහනක් නේ ලියන්නේ දැන් ඔයගොල්ලෝ පාඩම් කරනකොට මතක තිය දැන් මේ සටහන හරියට තේරුම් ගන්න ඕනේ දැන් මේ විචාර සටහන කියවගෙන යනකොට ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ මේ උදාහරණ වලට අමතරව තව මෙන්න මේ කවියක් ගන්න පුළුවන් කියන අදහස තමයි මේ ඕගොල්ලෝ තියාගන්න ඕනේ මීට අමතරව පෙරලිකමා දාලා 2500 වසරක් තිස්සේ ඔව් 2500 වසරක් තිස්සේ යන කවියද 2500 වසරක් තිස්සේ යන කවියද 2500 වසරක් තිස්සේ යන කවියද භාවිත කළ හැකිය නැත යොදාගත හැකිය
භාවිත කළ හැකිය නැත්නම් යොදාගත හැකිය. යොදාගත හැකිය. right. දැන් ඔන්න අපි පළවෙනි සටහන ලියලා ඉවර වෙනවා. හරිනේ. පළවෙනි සටහන ලියලා ඉවර වෙනවා. මම විනාඩි 3ක් දෙන්නම්. ඔය සටහන සම්පූර්ණ එක වතාවක් කියවගෙන ඉන්න බලන්න. ඊට පස්සේ අපිට පුළුවන් ඊටු එකට යන්න. හරි.
රයිට් අපි දැන් ලියනවා දෙවෙනි සටහන අපේ ලියන්න වෙන මෙහෙම දෙවෙනි සටහන ලියන්න මෙන්න මෙහෙම දෑතේ කරගට සිවසනසන්නට කවියාගේ දැන් මේ තාමන් කවිය කියලා දුන්න හැම නෙවෙයි ඈ දැන් දැනට නිකන් අහගෙන අදහස ලියන්න තාම කවිය කියලා දීලා මොකුත් නැහැ මේ සටහනක් ලියනවා විතරයි දෑතේ කරගට සිවසනසන්නට පද්‍යාවලියේ දෑතේ කරගට සිවසනසන්නට පද්‍යාවලියේ කවියාගේ ප්‍රාර්ථනා ඇගීමට ලක් කරන්න 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 හරි අපි ලියමු මෙහෙම ඉස්සෙල්ලාම ලියන්න මහගම සේකර සහ කොළඹ යුගය මෙන්ම ඔහුගේ නිර්මාණ පිළිබඳ දළ සටහනක් ඉදිරිපත් කරමින් දළ සටහනක් ඉදිරිපත් කරමින් මෙම පිළිතුරට ප්‍රවේශයක් ලබා ගන්න 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 රයිට් ඊට පස්සේ අපි ලියනවා මෙන්න මෙහෙම ආයි ගන්න පළවෙනි කවිය ලියන්න දෑතේ කරගට සිවසනසන්නට පළවෙනි කවිය ලියන්න
හරි ලියන මෙන්න මෙහෙම. මිහිතලයට වැටෙන මිහිතලයට වැටෙන මිහිතලයට වැටෙන ගොවියන්ගේ රන් දහඩිය ගොවියන්ගේ රන් දහඩිය ගොවියන්ගේ රන් දහඩිය කෘතඥ පූර්වකව සිහිපත් කිරීමට 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 කවියා උත්සාහ කර ඇත කවියා උත්සාහ කර ඇත කවියා උත්සාහ කර ඇත කවියා උත්සාහ කර ඇත දැන් ඇත්තරම දැන් ඔය කවිය උගන්වන්නේ මම ලබන සති වුණාට මම පොඩි අදහසක් කියන්න දැන් මෙන්න මෙහෙම හිතන්න දැන් ඔය මේ ඔය කවියෙන් කියන්නේ අපේ රටේ මේ අතීතයේ ඉඳන් ජීවත් වෙච්ච ගොවි පරම්පරාවක් ඉන්නවනේ. එතකොට මේ ගොවි පරම්පරාව නිසා තමයි ලංකාව මේ මොනවාද කෘෂිකර්මාන්තය අතින් වී ගොවිතැන අතින් ඊටාම ශාස්ත්‍රීය රටක් විදිහට අතීතයේ ඉඳන් සැලකුවේ. දැන් වෙනකොට ඒක වෙනස් වෙලා තියෙනවා. හැබැයි මේ අතීතයේ ඉඳන් ලංකාව කෘෂිකර්මාන්තය අතින් වී ගොවිතැන අතින් ස්වයං පෝෂිත රටක් විදිහට ලෝකයේ හමුවේ නාමකරණය වෙන්න ලෝකයේ තියෙන අනිකුත් රටවල් වලට ශාස්ත්‍රීය රටක් විදිහට ශ්‍රී ලංකාව සම්මුඛ වෙන්න ඔය ලංකාවේ අතීතයේ ඉඳන් හිටපු ගොවි රජ මහත්වරුන්ගේ ඒ ශ්‍රමය අනිවාර්යයෙන්ම බලපාලා තියෙනවා. එතකොට ඒ ශ්‍රම බලකාය ඒ අතීත ගොවි ජනතාව ඒ අතීත මිනිසුන්ගේ තිබ්බ ඒ කරපු මෙහෙවර මහ පොළොවත් එක්ක ඔට්ටු වෙලා සතාසීපාවත් එක්ක ඔට්ටු වෙලා දුක් මහන්සි වෙලා රන් දහඩිය බින්දු වට්ටලා මේ මහ පොළොවට ඒගොල්ලෝ මේ රට ශාස්ත්‍රීය කරා. එතකොට ඒ කරපු අමිල මෙහෙවර තමයි මේ මහගමසේකර මේ දෑතේ කරගැට මේ දෑතේ කරගැට දැන් අත් දෙකේ කරගැට දාන්නේ මොකටද? අත් දෙකේ කරගැට දාන්නේ වැඩ කරා. අත මහන්සි කරහම කය මහන්සි කරහම මහන්සිලා වැඩ කරහම රැකී ආරක්ෂාවක් කරහම එතකොට ඒ කරගැට සිඹ සනසන්න ඕනේ. දෑතේ කරගැට සිඹ සනසනවා කියලා කියන්නේ. දැන් හිතන්න මෙන්න මෙහෙම. සාමාන්‍යයෙන් වර්තමානයේ තියෙන වාණිජ ආර්ථිකයත් එක්ක වර්තමානයේ තියෙන වාණිජ වටපිටාවත් එක්ක ඇත්තටම අපිට අපේ කියලා භෝගයක් වගා කරගන්න පුළුවන්. ඇත්තටම අපිට අපේ කියලා මොනවා හරිම දෙයක් පරිභෝජනයට ගන්න පුළුවන්ද බැරිද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඇත්තටම හරි අඩුයිනේ හරිම අවම ඊට ප්‍රස්තාවක් තමයි ඉතින් දැන් ඒක ඕගලන්ට වැඩිපුර තේරෙන එකක් නැහැ. මොකද ඕගොල්ලෝ ජීවත් වෙන්නේ මේ ටිකක් වවන්න කරන්න පුළුවන් ඉඩ තියෙන ප්‍රදේශවලනේ. හැබැයි මම මාලිගාවත්තේ ෆ්ලැට් මොනවාද මේ මාලිගාවත්තේ ෆ්ලැට් එකක ඉන්න හරි එහෙම නැත්නම් ස්කීම් එකක ඉන්න හරි ඔය දෙමඩකට පැත්තේ බේස්ලයින් පාර දිගේ දෙපැත්තේ ඉන්න ගෙවල් වල මිනිස්සුන්ට හරි එහෙම නැත්නම් ඔය වනවාසල පැත්තේ කැලණි ගිහිල්ලා ඇහුවොත් හරි ඒ මිනිස්සු කියයි මේ වගා කරන්න දෙයක් නැහැ කියලා. ඇත්තටම මම මගේ S2 දැකලා තියෙනවනේ. ඔය කැලණි වනවාසල පැත්තට ඕක බලන්න පුළුවන් හොඳම තැනක් කියන්නද මම. කෝච්චියෙන් කොළඹ කොටුවේ නැගලා රාගම් පැත්තට යන්නකෝ. රාගම් පැත්තට යනකොට අහුවෙනවා කෝච්චි පාර දෙපැත්තට මෙහෙම එක පේලියට නිකන් ගිනි පෙට්ටි වගේ තියපු ගෙවල් ටික. ඉතින් ඒ ගෙවල් වල මිනිස්සුන්ට මේ අය මිනිස්සු ඕගොල්ලෝ විශ්වාස කරන්නේ මේ මිනිස්සු මේ තමන් හෝදන රෙද්ද වනන්නේ රේල් පාරේ. මිදුලක් තියෙනවා නම් වැලක් බැඳලා රෙදි ටික වේලන්න පුළුවන් නේ. ඒ මිනිස්සුන්ට හැමොත් ඉඩක් නැහැ. එතකොට ඒ මිනිස්සු කොහොමද තමන්ගේ කියලා භෝගයක් හදාගන්නේ? හරි. එතකොට ඔය මාලිගාවත්තේ ෆ්ලැට්ස් වල ඉන්න මිනිස්සු මේ මිනිස්සු කොහොමද තමන්ගේම කියලා භෝගයක් හදාගන්නේ? මේ මිනිස්සු තාසති මේ මොනවාද රසායනික ද්‍රව්‍ය අඩංගු නොවිච්ච පිරිසිදු කෑමක් බීමක් කන්න බොන්න මේ මිනිස්සු තාස ඇතිනේ. දැන් ඔය කොරෝනා කාලේ මේ
ඔය කෑම සම්බන්ධයෙන් වැඩිපුර හරිනම් අරගල කරන්න ඕනේ මේ මිනිස්සු. මොකද ඒ දැන් ඇත්තටම මේ වගේ පැතිවල කොස් ගෙඩියක් කඩාගෙන පොලොස් ගෙඩියක් කඩාගෙන මඤ්ඤොක් කාලයක් තම්බගෙන කාලා බීලා ෂේප් එකේ සති දෙක තුනක් ගත කරගන්න පුළුවන් අපිට. මඤ්ඤොක කොළ මැල්ලුමක් හදාගෙන ගොටු කොළ හදාගෙන අල කොළයක් කාගෙන ඔහොම ඉන්න පුළුවන් අපිට. බෑ මේ මිනිස්සු කොහොමද? මේ මිනිස්සු මේ වතුර ටිකක් උණු කරන්නේ මේ ගෑස් එක ගහලා. ඒකට මේ මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ? මේ වගේ ලොකු ප්‍රශ්න ගොඩක් තියෙන රටකනේ අපි මේ ඉන්නේ. හැබැයි අතීතේ එහෙම තිබ්බේ නැහැ. අතීත ජනතාවට එහෙම ගැටලු තිබ්බේ නැහැ. අතීත ජනතාව වැවයි දාගබයි ගමයි පන්සලයි කියන කොන්සෙප්ට් එක ඇතුළේ මේගොල්ලෝ ජීවත් වුනේ. දැන් ඇත්තටම මේ ඔය මම පහුගිය දවස්වල නුවර ගිහිල්ලා ඉතින් ඕගොල්ලෝ දන්නවනේ ඒක. එතකොට මම අර දැඩිමුණ්ඩ දෙවියන්ගේ ප්‍රතිමාවක් බාර අරගෙන මම ඒක පූජා කළා කියලාත් ඕගොල්ලෝ දන්නවනේ. එතකොට ඒ දැඩිමුණ්ඩ දෙවියන්ගේ ප්‍රතිමාව මම බාර අරගෙන එක වැඩැම්මේ සඳුදා පාන්දර. සඳුදා පාන්දර ඔය මේ මම ගියේ උකුවෙල කියන ප්‍රදේශයට, මාතලේ උකුවෙල කියන ප්‍රදේශයට. ඒ අනකොට ඔය පොල්ගොල්ල කැම්පස් එක එහෙම පහු කරලා සෙම්බුවත්ත පාරට හැරෙන්නේ නැතුව අනිත් පැත්තෙන් මාතලේ ටවුන් එක පැත්තට යනකොට හම්බ වෙනවා හරීම ලස්සන දර්ශනයක්. මේ හරිම ලස්සන දර්ශනයක් මේ ඒ තමයි මේ පහළ පාර උඩ පහළ තියෙන තනිකරම දෙපැත්තේ කුඹුර. දෙපැත්තේ කුඹුරත් එක්ක දිගට ගිහිලා ගියාම චූටි පන්සල. හරිම චූටි ඒ පන්සල. ඉතාලම පොඩි පන්සලක්. හරිම ලස්සන දර්ශනයක්. මම ඊට පස්සේ යන ගමන් කාර් එක නතර කරලා මට පින්තූරයක් ගන්න බැරුණා. මේ කාර් කවුරු හරි ওই පාර ගිහලා දෙනවා නම් මම ඔය කියන දේ අනිවාර්යෙන් දැකලා තියෙනවා. මොකද ඕනි කෙනෙක් ගියා යනවා එතෙන්ට. මේ මම නතර කරලා ටිකක් වෙලා හිටියා. මං එතනින් යනකොට උදේ 6:10ට විතරදී. ඊට පස්සේ ඒ මම ගිය තැන ඒ චාමර කියලා අයියා කෙනෙක් ඉන්නවා. ඒ චාමර අයියත් එක්ක මං ආයි පාරක් නුවරට දැන් දවල් එනවනේ. එනකොට මම පෙන්නුවා චාමර අයියා රතන හරි ලස්සනයි බලන්නකෝ කියලා. එතකොට යාමට කිව්වා මල්ලි සන්ලයිට් ඇඩ් එක ගිහුවේ උතන තමයි. මේ ඕක තමයි ලොකේෂන් එක. අර මේ කවුද අපේ මහින්ද රාජපක්ෂගේ පුතානේ ඒකේ හිටපු ඇක්ට්‍රස් මැරි කරලා ඉන්නේ ටට්ටයන රාජපක්ෂ. එතකොට එයා ඇක්ට් කරපු මේ සන්ලයිට් ඇඩ් එක අර කුමුර ෂොට්ස් ටික ගැහුවේ උතන තමයි. ඕක හරි ලස්සනයි මල්ලි. මංකෝ එක තමයි පිස්සු හැදෙනවා මේ හරිම ලස්සනයි කියන. ඒතකොට මං කල්පනා කරේ යන ගමන් එදා එන ගමනුත් ඕගලන්ට මේක කියන්න ඕනි කියලා. ඇත්තටම මේ අපි ජීවත් වෙන වර්තමාන පරිසරය ඇතුලේ ඒ වගේ දර්ශනයක් දකින්න එක මාර වටිනවා. දැන් සමහර ආරාම තියෙනවා මේ යනකොට තනිකර මෙහෙම ඇලවල් වලින් පොඩි පීලි වලින් එහෙම ගොඩ වෙලා තමයි යන්න තියෙන්නේ. ඒතකොට ඒව තාම නොනැසී පවතිනවා කියලා කියන එකම හරිම වටින දෙයක්. නමුත් ටික ටික වාණිජ්‍යකරණය වෙමින් පවතින මේ රට ඇතුලේ ටික ටික සංවර්ධනය නිසා කොන්ක්‍රීට් වනාන්තර බවට පත් වෙමින් දින මේ රට ඇතුලේ තව අවුරුදු 10ක් 15ක් 20ක් යනකොට ඔය වගේ දර්ශන නම් බලා ගන්න බැරි වෙයි. හේතුව පහුගිය දවස්වල මේ වේගගත් වෙන්දේසි කරන දාලා තිබ්බා. ඉතින් ගඟක් වෙන්දේසි කරනවා කියලා කිව්වහම රටක් ඇතුලේ අපි කොයිතරම්නම් ආර්ථික පරිහානියකට පත් වෙලාද කියලා ඕගොල්ලෝම කල්පනා කරලා බලන්න. ගඟක් වෙන්දේසි කරනවා. ඈවරයි දාවරයි තුන්වරයි කියලා දාලා ගඟක් වෙන්දේසි කරනවා. එතකොට ඒ රටක් ඇතුලේ තියෙන ගඟක් වෙන්දේසි කරනවා කියන එක ඇතුළෙම අපේ ආර්ථික පරිහානිය පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. එතකොට ඒකට ඉතින් ඒකට මේ රටේ හිටපු 1948 හිටපු පස්සේ හිටපු හැම රාජ්‍ය නායකයෙක්ම වගේ කියන්න ඕනේ. කවුරුත් මේ දැන් ඉන්න කෙනා විතරක් නෙවෙයි. ඔහුද ඇතුළුව පක්ෂ විපක්ෂ හැමෝම හොඳේ හැම පක්ෂයකම නිදහස් සන්ධාන වේවා ජනතා විමුක්ති පෙරමුණ වේවා එක්සත් ජාතික පක්ෂ වේවා හැම එකම ඉන්න දේශපාලනඥයෝ මේකට වග කියන්න ඕනේ. මොකද අර රංජන් රාමනායක අන්තිමට කියනා වගේ මේ ඔක්කොම යාළුවෝ මල්ලි කියලා තමයි අපිට කියන්නත් තියෙන්නේ. මොකද එකකට එකක් සම්බන්ධයි. මේ මේගොල්ලන්ගේ ඩීල් අපි නිකන් නැටවිලා විතරයි අන්තිමට බලනකොට. ඉතින් කොහොම නමුත් අන්තිමට ඕගොල්ලන්ගේ අපේ දරුවෝ ඕගොල්ලොත් යම් දවසක විවාහ වෙනවා මමත් දවසක විවාහ වෙනවා. නෝ අපේ දරුවන්ට මම හිතන්නේ අපිට විඳින්න හම්බ වෙච්ච විදිහේ දේවල් අප විඳින්න හම්බ වෙන එකක් නැහැ කියලා තමයි මට හිතෙන්නේ මේ යන විදිහට. ඉතින් ඒක රටේ අවාසනාව. හැබැයි ඉතින් හැම දෙයකම අවසානයක් තියෙනව නේද? ඒ නිසා මේ දේවල් වලත් අවසාන වෙන්නේ නැති මේ තියෙන්නේ. කොහොම නමුත් මේ ඔන්නක තමයි තත්ත්වේ. මහගමසේකර ඉතින් මේ ලියලා තියෙන කවිය ඇත්තටම හරි වටිනවා. මොකද අතීතකාමී ගොවි මහතුරුන්ගේ ඒ අමිල සේවය තමයි මේකින් විස්තර කරලා තියෙන්නේ. අපි ලියමු ඊට පස්සේ මෙන්න මෙහෙම එකක්.
මම නතර කරපු තැන පොඩ්ඩක් කියන්න මට. නතර කරපු තැන චුට්ටක් කියන්න. හරි. කවියා උත්සාහ කර ඇත. ඊළඟට ලියන්න මෙන්න මේ කවිය. අඩසඳ මෝරණ මැදියම් අහසින් කියන කවිය ලියන්න බෑ. ඒක තියෙන්නේ පාඩමේ දෙවෙනි කවිය. ලියන්න බලන්න. පාඩමේ දෙවෙනි කවිය. අපි ලියමු මෙන්න මෙහෙම. මැදියම් අහසේ මෝරා නැගෙන මැදියම් අහසේ මෝරා නැගෙන මෝරා නැගෙන මෝරා නැගෙන මෝරා නැගෙන විහිදී පැතිරී යන සඳරැස් ඔස්සේ 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 හදවතට ඉතා මෘදු හදවතට ඉතා මෘදු හදවතට ඉතා මෘදු හදවතට ඉතා මෘදු හැඟීම් හදවතට ඉතා මෘදු හැඟීම් ජනිත වේ හදවතට ඉතා මෘදු හැඟීම් ජනිත වේ
හදවතට ඉතා මෘදු හැඟීම් ජනිත වෙයි. මෙම කවිය තුළ මහගම සේකර කවියාගේ 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 අනුප්‍රාසාත්මක භාෂා රීතිය මනාව ප්‍රකට වේ. 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 right. ඊට පස්සේ ලියන්න 1 2 3 පාඩමේ 4 වෙනි කවිය ලියන්න ඊළඟට. පාඩමේ 4 වෙනි කවිය ලියන්න ඊළඟට. හරි අපි ලියමු මෙන්න මෙහෙම. එතෙක් මෙතෙක් විඳි සියලු කම්කටොළු දුක් කරදර අවසන් කර එතෙක් මෙතෙක් විඳි සියලු දුක් කරදර කම්කටොළු අවසන් කර එතෙක් මෙතෙක් විඳි සියලු දුක් කරදර කම්කටොළු අවසන් කර සුදීප්තමත් දිනකට
සුදීප්තිමත් දිනකට කිව්වත් ගැටලුවක් නැහැ. සුදීප්තිමත් දිනකට අප රට නුදුරේදීම අප රට නුදුරේදීම පිය නගනු ඇත. නුදුරේදීම පිය නගනු ඇත. නුදුරේදීම පිය නගනු ඇත. නුදුරේදීම පිය නගනු ඇත. නිදහස් නිවහල් නිදහස් නිවහල් එවැනි රටක් තුළ 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 තම පුතා රැඳවීම තම පුතා රැඳවීම තම පුතා රැඳවීම කවියාගේ ඒකායන බලාපොරොත්තුව වී ඇත. කවියාගේ ඒකායන බලාපොරොත්තුව වී ඇත. තම පුතා රැඳවීම කවියාගේ ඒකායන බලාපොරොත්තුව වී ඇත. කවියාගේ ඒකායන බලාපොරොත්තුව වී ඇත. මේ රට තුළ සිටින සියලුම වැඩිහිටියන් 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 මේ රට තුළ වෙසෙන සියලුම වැඩිහිටියන් සියලු වැඩිහිටියන් දහඩිය ලේ කඳුළු දහඩිය ලේ කඳුළු දහඩිය ලේ කඳුළු වගුරුවමින් වෙහෙසෙන්නේ අනාගත ළමා පරපුරට අනාගත පරපුරට සුදීප්තමත් රටක්
ළඟා කර දීමටය. සුද්දීප්තමත් රටක් ළඟා කර දීමටය. සුදීප්තමත් රටක් ළඟා කර දීමටය. සුදීප්තමත් රටක් ළඟා කර දීමටය. සුදීප්තමත් රටක් ළඟා කර දීමටය. right දැන් ඔන්න අපි දෑතේ කරගට සිඹසනසන්නට කියන පද්‍ය පන්තියට අදාළ විචාර දෙකක් ලිව්ව නෙවෙයි ඔය විචාර ලියන්න ඔහොම නෙවෙයිනේ. විචාර සටහන් දෙකක් අපි ලිව්වා. හරිද? ඒ විචාර සටහන් දෙකට ගත්ත ප්‍රශ්න ටික මම ඔය විදිහට දුන්නේ දෑතේ කරගට සිඹසනසන්නට කියන පද්‍ය පන්තියට පොඩි අදහසක් ගන්න. දැන් ඊළඟට මම තා පොඩි දෙයක් කියන්න ඕනේ. ඒ තමයි දැන් අපි ඉන්නේ ඔක්තෝබර් මාසේ. ඊළඟ මාස නොවැම්බර් මාසේ. එතකොට හරියටම නොවැම්බර් මාසේ වෙනකොට හරි ඔන්න බලන්න අපිට තියෙන්නේ වස්සානී විතරයි කරන්න. හරි ඒ කියන්නේ දෙසැම්බර් ඕගොල්ලන්ගේ O level විභාගයේ තිබ්බත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ දන්නවද? දෙසැම්බර් එක්සෑම් තියෙන්නේ නැහැ. මං කියන්නේ දෙසැම්බර් එක්සෑම් තිබ්බත් සිංහල ගැන කිසිම ගැටලුවක් නැහැ. මොකද නොවැම්බර් මාසෙට ගාන්ට ස්මූත් එකට ඕගොල්ලන්ගේ සිලබස් මම ඉවර කරලා තියෙනවා. හරි එතකොට කොරෝනා රැලි එකක් නෙවෙයි කොරෝනා රැලි 10ක් ආවත් අපි අපේ වැඩ ටික කරලානේ තියෙන්නේ. එතකොට ඒ ඇස්සේ පේපර් ක්ලාස් කරනවා, විචාර පන්ති වෙනම තියෙනවා, නයිට් රිවිෂන් තියෙනවා, 10 වසරේ පාඩම පන්තියට වෙනම එන්න කියලා ඕගලන්ට මම කියලා තියෙනවා. ඊළඟට තායි සම්මන්ත්‍රණ දාලා තියෙනවා. වැඩ ගොඩකින් ඕගලංග ශක්තිමත් කරගෙන ගියපු ගමනක් තමයි මේ තියෙන්නේ. ඉතින් ටික ටික අපි වෙන් වෙන්න තියෙන දවසත් ලඟ වෙනවා. ඉතින් ඒක තමයි හැටි මේ ලෝකේ සෑම හමුවීමකටම වෙන්වීමක් තියෙනවනේ. ඉතින් ඒ නිසා තව ටික දවසක් තියෙනවා. මාත් එක්ක දීක කන්න පුළුවන් තව ටික කාලයක්. ඊට පස්සේ ඉතින් අපිට වෙන් වෙන්න සිද්ධ වෙනවා. ඒක වෙනම කතාවක්. කොහොම නමුත් මේ සටහන් දෙක බලාගන්න මේ සටහන් දෙක කියව ගන්න. මොකද අපි ලබන සතියේ සම්පූර්ණ කවිය සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න නිසා. නැවත වතාවක් අපි දෙගොල්ලෝ හම්බ වෙන්නේ හෙට 10 වසරේ තියරි ක්ලාස් එකට එන්න උවමනා කට්ටියන කිසි අවුලක් නැහැ. කොහොම වුණත් හෙට රෑ අපේ රිවිෂන් එකට එහෙම නැත්නම් අපේ නයිට් රිවිෂන් එකට ඕගොල්ලෝ හැමෝම එන්න ඕනි අනිවාර්යයි. ඔක්තෝබර් මාස 31 අපේ 5:30 කතා ගොඩ වැඩසටහනක් පැවැත්වෙනවා. ඒ ගැන අපි වැඩිදුර තොරතුරු ඕගොල්ලන්ට කියන්න. තාම මොකුත් අපිට කතා කරන්න තියෙනවද? මොනවා හරි ප්‍රශ්න අහන්න තියෙනවා නම් අහන්න බලන්න. මම පටිගත කිරීම අවසන් කරගන්නවා.